කරනකොට ඒ මම තමයි මේ වැඩේ කරේ මම තමයි ඒක කරේ මටයි පුළුවන් මෙන්න මේ වගේ අදහස් තියෙන මම ලොකු වෙලා කියන්නේ ඒ කියන්නේ ආත්ම දෘෂ්ටිය ඝන වෙනවා කියන එකයි. හැබැයි මේ ධර්මයේ දකින්න කෙනාට එහෙම වෙන්න විදිහක් නැහැ. ඔබට දැන් පැහැදිලි. අයි ආත්මීය දෘෂ්ටිය එහෙනම් ඔබේ දිය වීගෙන යන්නත් ඕනේ. මේ ධර්මයේ දකින්නවත් සමගම ඒකයි ආසවක්ඛ්‍යා ඥානය මෙතන තියෙන්නේ. චතුප්පහත ඥානය ඔබ දන්නවා එක්ෂණික සිතක උදේවැය දකින්න ඥානය එතනම ඇති වෙලා නැති වෙන ආකාරය දකින්න ඥානය. අපි මීට කලින් පැහැදිලි කරා. ඒ වගේම පුබ්බේ නුවාසානුස්සති ඥානය ඔබ දන්නවා මේ එන සිත් පරම්පරාවම එතන දකින්නකොට යාට පේනවා මේක කාලයක් නෑ අතීතයක් කියලා අනාගතයක් කියලා හමු වෙන්නේ මොහොත විතරයි. එතන කාලයක් නැති වෙනවා. ඒ කියන්නේ මොහොතෙත් අතීත මේ සිතක් හට ගන්නකොටම පොත කියන සිත අතීතයි. බිත්තිය කියන ඊගව සිතත් අතීතයි. වර්තමාන සිතක් හමු වෙන්නේ. නමුත් මේ සිත දකින්නේ වර්තමානයේම නොවේද? අතීත සිතක් ගැන හිතුවත් ඒක වර්තමානයේ නොවේද? මේ මොහොතේ නොවේද? අනාගත සිතක් ගැන හිතුවත් මේ මොහොතේ නොවේද? මේ මොහොත පමණයි තියෙන්නේ. නමුත් එතනත් මොහොතක් නෑ කාලයක් හම්බ වෙන්නේ නෑ. අතීතයක්වත් අනාගතයක්වත් නෑ. මොහොතවත් නෑ. තුන් කාලෙම මිදෙනවා ඇත්තම කිව්වොත්. වර්තමානයවත් හම්බ වෙන්නේ නෑ. දැන් කාලයක් හම්බ වෙන්නේ නෑ. ඒකයි අකාලිකයි කියන්නේ. දැන් මේ මොහොතේ හටගන්න සිත පොත දකින සිත පොත කියන්නේ අතීත සංඥාවක්. එතකොට මේ මොහොතේ අනාගත දැන් බිත්තිය දකින ඊගාවසිතාවම ඇවිල්ලා නැහැ. නමුත් ඒ සිත හටගත්තත් ඒකත් බිත්තිය කියන්නේ අතීත සංඥාවක්. එතකොට දැන් මේ මොහොතේ හටගන්න සිතත් අතීත සංඥාවක්. ඊගාවට හටගන්න තියෙන සිතත් අතීත සංඥාවක්. අතීතයට යන්නත් බෑ. අනාගතයට ඇවිල්ලත් නැහැ. තියෙනෙත් මොහොත විතරයි. ඒ මොහොතෙත් අපි අතීතය ගැන හිතුවත් මේ මොහොත විතරයි. අනාගතය ගැන හිතුවත් මොහොත විතරයි. නමුත් මේ මොහොතෙත් එහෙම මොහොතවත් අයිති නෑනේ. මොහොතවත් නෑනේ. ඒකත් අතීත වෙනවනේ එතනම. අතීතයක් නෑ දැන්. අනාගතයක් නෑ. මේ මොහොතත් නෑ. ඒකයි තුන් කාලෙම නෑ කිව්වේ. තුන් කාලෙම මිදිලා කාලය කියන එක බොරුවක් වෙනවා. ඒ කාලය කියන එක බොරුවක් වෙනවා කියන එක හොඳින් දකින්න. තව හොඳින් දකින්න. ඒතර අකාලික දහමක් ඔබට හම්බ වෙනවා. ඒ ධර්මතාවය අකාලිකයි කිව්වේ ඒකයි. ඒ උද්‍යව ඥානය ඇති වෙන නැති වෙන ධර්මතාවය පමණයි ලෝකේ තියෙන්නේ. ඒ ධර්මතාවයත් අකාලිකයි. ඔබ කියනවා මේ ලෝකෙම දැන් අපි කිව්වා දැන් කොස් ගහ ගිනි තිබ්බොත් එහෙම කොස් ගහ ඝන වුණාට ඒක වායුවක් වගේ නැති වෙලා යනවා. ඔබේ ශරීරයේ ඔබේ හුස්ම ගන්න එක නැවතුනහම ඔබේ සිත නැති නැහැ කියලා මරුණයි කියලා ඔබේ ශරීරයේ අවන් එකට දානවා. එතකොට ඒකත් පත් වෙලා නැති වෙනවා. ඒ විදිහම මේ කොස් ගහක් දානවා. ඒකත් නැති වෙලා යනවා. ඔබ දන්නවා මේ මහා පොළව පවා සූර්යාගේ රශ්මිය වැඩි වෙලා අලු වෙලා දවසක නැති වෙනවා. එහෙමනම් ඔබ දකිනවා මේ ලෝකේ පෘථුවිය කියලා එකකුත් නැති වෙනවා. එතකොට මහා පොළව කියලා දෙයක්කුත් නැති වෙනවා. එතකොට මුළු විශ්වයේම එකම ශක්ති ස්වභාවයක් කියලා අපි කිව්වා. එතකොට මේ ශක්ති ස්වභාවයම තියෙන්නේ මේ ශක්තිය කියන්නේ කුමක්ද? මෙන්න මේකයි අපි කියන්නේ ශක්තිය කියන්නේ ඇති වෙන නැති වෙන ස්වභාවයක් කියලා. ඒ ස්වභාවයකුයි ශක්තිය කියන්නේ. ධර්මතාවය කියන්නේ දෙයකට නෙමෙයි. දෙයක් කියොත් දෙයක් තියෙන්න ඕනේ. මේක දෙයක් නෑ. දැන් කොස් ගහ කියලා දෙයක් තියෙනත් එහෙම දෙයක් නෑ. එහෙම දෙයක් තියෙනවා නම් ඒක ගිනි ගත්තාම නැති වෙන්න බෑනේ. එහෙනම් දෙයක් නෑ. එහෙනම් පඨවි ඝන කියලා දෙයක් තියෙනවා. එහෙම දෙයක්වත් නෑ. ඒතකොට ද්‍රව කියලා දෙයක් තියෙනවා. එහෙම දෙයක්වත් නෑ. කිසිම දෙයක් නෑ. වායු කියලා තියෙනවා. එහෙම දෙයක්වත් නෑ. ඇයි ඒව සේරම මේව සේරම නැති වෙන ස්වභාවයක් තියෙනවා. එතකොට පඨවි ආපෝ තේජ ඝන ඒව මොනවත් නෑ. එතකොට ඔක්කොම එකම ශක්ති ස්වභාව ඔක්කොම එකම ශක්ති ස්වභාවයක් වෙනවා. එතකොට මේ ශක්ති ස්වභාවය කොහොමද? ඒක ධර්මතාවය. මොකක්ද මේ ධර්මතාවය? ඇති වෙන නැති වෙන ධර්මතාවය. එයයි අනිත්‍ය ස්වභාවය කියන්නේ. මහා ගම්බීරාර්ථ අභිඥාවෙන් දැකිය යුතු ගැඹුරු ඥානයක් ඔතන තියෙන්න ඕනේ. ඔක දකින්න. කුමද්ද මේ ධර්මතාවය? කුමද්ද මේ පරම සත්‍ය? එයමයි පරම සත්‍ය. ඒ ශුන්‍යතාවය තමයි ඔබට මේ දකින්න ලැබෙන්නේ. ඒක මේක අකාලිකයි. මේක ඔබට සාන්දිටිකයි. මේක තමන්ගේ සිතමයි දැන තමන්ට මේ තමන්ගේ මේ සිතේ මිදුන එක. දැන් සිත කියන්නේ ශක්තියක්. ඒක දකින්න ඕනේ. දැන් පඨවි ආපෝ තේජෝ ඒ ශක්තියක් දකින්න ඕනේ. එතකොට මහා භූත ශක්තියක් ඒත් දකින්න ඕනේ. එතකොට මේ ශරීර ධාතුව මේ දකින්න හැමදේම ශක්තියක් ඒකත් දකින්න ඕනේ. අන්න එතකොට ඔබට පේනවා සේරම ශක්ති ස්වභාවය කියන්නේ මේ ඇති වෙන නැති වෙන ස්වභාවයේ ධර්මතාවයේ පමණයි ලෝකේ තියෙන්නේ.
මේවා ඝන වීම මහා මායාවන්නේ. සම්භූත වෙනවා කියන්නේ ඔය භූත වෙනවා කියන්නේ ඔය මහා භූත කියන්නේ තියෙන එකක් නෙමෙයි. ඔය මහා භූත කියන්නේ පඨවි ආපෝ තේජෝ ඒවා තියෙන ඒවා නෙමෙයි. ඒක ඔබටම ඒක ඔප්පු කරගන්න පුළුවන්. පුංචි පරීක්ෂණයක් කරන්න පුළුවන්. ඔබ දන්නවා අයිස් කැටේ ෆ්‍රිජ් එකේ තියෙන රස්නිය වැඩි වුණොත් එළියට ගත්තාම දිය වෙනවා. එතකොට ඔබ රස්නිය තව ටිකක් වැඩි කරොත් රත් කරොත් වායුවක් වගේ නැති වෙලා යනවා. එතකොට ඝන, ද්‍රව, වායු නැති වෙලා ගියේ කොහෙද? ඒකයි කිව්ව ශක්ති ස්වභාවය බවටම පත් වෙනවා කියන්නේ. ශක්තියක්ම තමයි මේ සියල්ලම කියලා ඔබ දකින්න නුවණක් ඕනේ. ශක්තිය කියන්නේ මොකක්ද? ශක්තිය කියලා දෙයක් නෑ ඊගාව එක. එතන ශක්තිය කියන්නේ ඇති වෙන නැති වෙන ස්වභාවයක්මයි. ඒක ඔබට මේ නූතන විද්‍යාවේ දකින්න ලැබෙන ක්වොන්ටම් න්‍යායයේම ওই තරංග වලින් තමයි හැමදේම කියන්නේ. එතකොට මේ ආලෝකය ගත්තත්, වර්ණය ගත්තත් තරංගකින් කියන්නේ. එතකොට මේ ශබ්දය ගත්තත් තරංගකින් කියන්නේ. එතකොට තාපය ගත්තත් තරංගකින් කියන්නේ. මොනවා මේ තරංග කියන්නේ? අන්න එතකොට ඔබ දැන් ඔබ සිරස අල්ලනවා, දෙරණ අල්ලනවා, ඔය ඒරියල් එකෙන් අල්ලනවානේ. එතකොට තරංග කොහෙද තියෙන්නේ? එතකොට මේ චුම්බක ශක්තිය කොහෙද තියෙන්නේ? ඔබට පේනවද? ඔබට පේන්නේ නැහැ. තරංග ඔබට පේනවද? තරංග ඔබට පේන්නේ නැහැ. තරංග කොහෙද තියෙන්නේ? මුළු විශ්වයේම තියෙන එකම ශක්ති ස්වභාවයක් ඒකයි. දැන් මේක මෙන්න මෙහෙම දකින්න ඕන එකක්. දැන් මේ අභිඥාවට යන කාරණා තමයි ඔන්න දැන් ඉස්මතු වෙගෙන එන්නේ. ගැඹුරට යනවා ගොඩක්. මුළු විශ්වයේම තියෙන එකම අංශු ස්වභාවයක්. දැන් මේ අංශු කියන්නේ අපිට හිතන්න බැරි හින්දා. නැත්තම් මේක ඊට වැඩි ගැඹුරුයි. දැන් මුළු විශ්වයේම ඔබ අදින දැන් කොලයක තිත් තියන්න සම්පූර්ණයි. දැන් තිත් ගොඩක් ඔබ තියලා තියෙනු කොලේ පිරෙන්නම. ඔබ සාමාන්‍යයෙන් ඔය F4 කොලයක් අරගෙන තිත් ගොඩක් තියන්නකෝ. ඔක්කොම තිත් සමාන වෙන්න ඕනේ. දැන් අර පරණ ටීවී වල ඩොට් හැටෙන්නේ අන්න ඒ වගේ දෙයක්. ඩොට් ලෝකයක් වගේ. දැන් මේ අංශු ලෝකයක්. දැන් මේ හිතන්න දැන් මේ A4 කොලේ මේ තිත් ඔක්කොම තිබ්බනේ ඔබ. මේ තිත් පිරෙන්න තිත් තියලානේ තියෙන්නේ. දැන් මේ A4 කොලේ මේ තියෙන තිත් ඔක්කොම අංශු කියලා හිතන්න. දැන් මේ අංශු තමයි දැන් ඔබ හිතන්න මේ A4 කොලේම තමයි විශ්වයේම තියෙන්නේ. මුළු විශ්වයේම තියෙන අංශු ගොඩක් කියලා දැන් හිතන්න. දැන් මේ ඔබට මේ තේරුම් ගන්න පහසු කරන්නේ. දැන් මෙහෙම හිතුවොත් ඔබට මේ කතාව තේරුම් කරන්න පුළුවන්. ඇයි දැන් ඔබ කියන ඕනම දෙයක් ওই අංශු වලින් පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ කිව්වොත් ඔතන තරංගයක් තියෙනවා කියලා එතන අංශු සකස් වීමක් ඔබට ඔය කොලේ අංශු ටික එකතු වෙලා නැති වෙන එකක් කරන්න පුළුවන් නේද? මේ අංශු දැන් මේ අංශු සකස් වෙලා නැති වෙනවා. මේ අංශු සකස් වෙලා නැති වෙනවා. මේ අංශු සකස් වෙලා නැති වෙනවා. ඔන්න ඔය විදිහට ඔබ හිතන්න මේ තරංගයක් ගමන් කරනවා. දැන් තරංගයක් ගැන පොඩ්ඩක් පෙන්වන්න එපේ. දැන් ඔබ කියනවා ශබ්දේ කනට ඇහෙන්නේ හර්ට්ස් 20යි 20000යි කියලා තරංගයක් තමයි ඔබ කියන්නේ. ඔබ කියනවා සිරස කියන්නේ හර්ට්ස් ඒ වගේම කියනවා 98.8 ඔය වගේම ඒත් කියන්නේ තරංගයක්. මේ තරංගය කියන්නේ මේ ෆ්‍රීකවන්ස් එකක්. ඒක තමයි ශක්තිය කියන්නේ. හැබැයි මේ තරංගේ කොයිද තියෙන්නේ? මේ තරංගේ මේ අංශුම තමයි සකස් වෙන්නේ නැති වෙන්නේ. ඕකම තමයි තරංගේ කියන්නේ. තරංගය කියලා කොහෙවත් තියෙන එකක් නැහැ. ඊතර සකස් වෙන්නේ නැති වෙන එකක් තියෙනවා. ඒතර සකස් වෙන්නේ නැති. දැන් ඔබ දැන් මෙතන අල්ලනවා සිරස. ඊට පස්සේ යාපනයට ගිහිල්ලා සිරස අල්ලනවා. ඊට පස්සේ ඔබ ඇමරිකාවට ගිහිල්ලා සිරස අල්ලනවා. ඔබ ඕනම මේ පෘථිවි ගෝලයේ ඕනම තැනක අල්ලනවා. ඇයි මේ තරංග කොයි තියෙන්නේ? එහෙම තියෙන එකක් නෙමෙයි. එහෙනම් තියෙන්නේ අංශු එතන සකස් වෙනවා. මේක අතිශයින් ගැඹුරුයි නේද? එතකොට මේ කොහෙවත් ඉඳලා කොහෙවත් එකක් නෙමෙයි මේ තියෙන අංශුවේ තියෙන තැන්වලමයි තියෙන්නේ. කොහෙවත් යනව නෙමෙයි තියෙන අංශු එතනමයි තියෙන්නේ. හැබැයි අර අංශු සකස් වෙවි යනවා. එච්චරයි. අංශු සකස් වෙනවා. එතනම සකස් වෙලා නැති වෙනවා. එච්චරයි. ඒකට අපි කියන තරංගයක් කියලා. ඕක හොඳ උපමාවක් තමයි වතුර භාජනයේ මැද්දට අර ගලක් දාන්න කියප එක. එතකොට වතුර වලලු හැදෙනවා. හැබැයි ඒ වතුර දැන් ගල දාපු තැන වතුර ගිහිලා අයිනේ වදින්නේ නැහැ. එතන වතුර ඉස්සලා පාත් වෙනවා එච්චරයි. එතන වතුර ඉස්සි පාත් වෙනවා අර කෙරෝලේ තියෙන වතුර ඉස්සලා ගිහිලා අයිනේ වදිනවා. දැන් මෙතන ඉඳන් එතනට මොකක්වත් ගිහිල්ලා නැහෙනි. එතන තියෙන අංශු එතනම සකස් වෙලා තියෙන්නේ. මෙන්න මේකම තමයි තරංගය. මුළු විශ්වයේම කතාව මේක. මේක තමයි ශක්තිය කියන්නේ. මුළු විශ්වයේම එකම ශක්ති ස්වභාවයක් කිව්වේ ඒකයි. දැන් සකස් වෙන එකක් තියෙනවා ඔබට. දැනෙනවා. ඒක සම්භූත වෙනවා කියන්නේ.
ඒකයි භූත කියන්නේ භූත වෙනවා සකස් වෙනවා. භූත කියන්නේ තියෙන එකක් නෙමෙයි. භූත කියන්නේ කොහෙවත් තියෙන ඒවා නෙමෙයි. සකස් වෙන ඒවා. සකස් වෙලා නැති වෙනවා. එච්චරයි. ඒක භූත වෙනවා කියනවා. අනේ ඒක හේතුන් පටිච්ච සම්භූතා. ඒකත් එහෙමයි කියන්නේ. හේතු නිසා සකස් වුණා, හේතු නැති වුණා. හේතුන් පටිච්ච සම්භූතා, හේතු නිරුද්ධ නිරුද්ධති. දැන් ඇති වෙන නැති වෙන ධර්මතාවය ඕක තමයි අනිත්‍යයි කියන්නේ. වෙන මේ අනිත්‍ය කියන්නේ නැති එකක් නෙමෙයි. අනිත්‍ය කියන්නේ මෙන්න මේ ධර්මතාවයටයි. මේකයි ශක්තිය කියලා කියන්නේ වෙන එකක් නෙවෙයි. ඕකම තමයි ශක්තිය කියන්නේ. ක්වොන්ටම් න්‍යාය කියන්නේ ඕකම තමයි. ශක්ති න්‍යාය කියන්නේ ඕකම තමයි. ශක්තිය ප්‍රකට කියන්නේ ඕකම තමයි. නූතන විද්‍යාඥයෝ විසින් මේ ආසියාවේ තියෙන අධ්‍යාත්මික පැත්තේ පෙන්නපු මේ සංකල්පය තමයි නූතන විද්‍යාඥයෝ මේක ඇදලා පෙන්නුවේ. ඒක ඒගොල්ලන්ගේ එකක් නෙමෙයි. ඒක මේ අවුරුදු 5000කට කලින් 2500කටත් කලින් ඉඳන් මේ ලෝක ධාතුවේ ස්වභාවය මේ පෙන්නපු එක. ශුන්‍ය ස්වභාවය කියපු එක. ශක්තියක් කියපු එක. අයි මුළු විශ්වයේම තියෙන එකම ශක්ති ස්වභාවයක් කියලා මේ අතීතයේ ඔබ දැක්කොත් එහෙම මේ බුද්ධ සමය තුල බැලුවොත් ඊට කලින් ඉඳන්ම කියනවා. අය ඔය බ්‍රහ්මණ සංකල්පවලත් ඒක තියෙනවා. මුළු විශ්වයේම තියෙන එකම ශක්ති ස්වභාවයක් කියලා. ඒතර මේව ඝන වෙලා තමයි අපි මේ ශක්ති ඝන වීමක් තමයි පදාර්ථ කියන්නේ. එහෙම පදාර්ථ කියලා දෙයක් නැහැ. 아무ත් අපි කියනවා මේ තද ගතිය අපිට අහු වෙනවා මේ ඝන මේ ඕවා ඔක්කොම යනවා අලු වෙලා නැති වෙලා ශක්තිය වෙනවා. කන්වර්ට් වෙනවා. අර අයිස් කැටේ උපමාව හොඳින් දකින්න ආයි. අයිස් කැටයක් මුලින් තිබුණේ නැහැ. ඔබ දන්නවා මේ එක උෂ්ණත්වයකදී අයිස් කැටේ තව උෂ්ණත්වයකදී වතුර තව උෂ්ණත්වයකදී ජල වාෂ්ප. ඒතර අයිස් කැටේ වතුර ජල වාෂ්ප. ඕකම තමයි ඝන ද්‍රව වායු කියන්නේ. ඒක සකස් වෙන එකක්. රස්නිය නැත්තම් නැහැ. රස්නිය සීතල වුණොත් අයිස් කැටේ. තව ටිකක් රස්නිය වැඩි වුණොත් වතුර. තව ටිකක් රස්නිය වැඩි වුණොත් වාෂ්ප වෙලා නැති වෙනවා. ඒතර වාෂ්ප වෙලා නැති උනේ කොහොමද? ඒ ශක්තියම තමයි අනිත් පැත්තට රිවර්ස් එකට ඝන වෙන්නේ. ආයි බලන්න දැන් ඔබට පේනවා මේ කොස් ගා ඇදිලා තියෙන්නේත් එහෙමයි. පෘථුවිසාරේ කොස් ඇටේ පුංචි ඇඟිල්ලක් වගේ චූටි කොස් ඇටයක්. දැන් මේ කොස් ඇටේ පෘථුවිසාරේ උරා ගන්නවා කියලා වෙන්නේ ඕක. ඒකෙන් තමයි මේ දැවැන්ත වෘක්ෂයක් හැදෙන්නේ. මේකේ තියෙනවා ඔබට පැහැදිලි කරන්න පුළුවන්. රූප කලාප න්‍යායයෙන් පැහැදිලි කරන්න පුළුවන් කොහොමද ඒක වෙන්නේ කියලා. රූප කලාප කියන්නේ ශක්තියෙම තවත් ප්‍රභේද බෙද ගිහිල්ලා මහා 100,000 ගුණයක් බෙදලා ගත්තාම තමයි රූප කලාප වලට එන්නේ. රූප කලාප කියන්නේ ශක්තියක් තවත් බෙදලා ගන්න කලාපයක්. ශක්තිය ඒකකයක් බෙදලා ගන්න එකක්. ඒක අතිශය සියුම් විෂයක්. ඔය න්‍යායක් උතර තියෙන්නේ. සුද්දාෂ්ටකය කියන්නේ න්‍යායයට. ඒ සුද්දාෂ්ටකය කියන්නේ පඨවි ආපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස ඕජ. ඕකෙන් තමයි ඔය හැදෙන්නේ. ඕකෙන් තමයි කොස් ගා හැදෙන්නේ. ඒක පෙන්වන්න පුළුවන් හොඳට. හොඳට පෙන්වන්න පුළුවන් මේක හැදෙන හැටි. නමුත් බුදුන් වහන්සේ ඒක හරි ගැඹුරු විෂයක් නිසා කියනවා මේ ඊතු නියාම, බීජ නියාම, කම්ම නියාම, චිත්ත නියාම කියලා සීමා කරනවා. ඒක නියාම ධර්මයේ කියලා සීමා කරනවා. නමුත් ඒ නියාම ධර්මයේ පැහැදිලි කරන්න පුළුවන්. අපට ඒ හැකියාව තියෙනවා. අප හොඳින් මනාකොට අධ්‍යයනය කළා හොඳ තීක්ෂණ නුවණට ඒක අරගෙන මහා ඥාණයෙන් ඒක දකිනවා මේක මෙහෙම වෙනවා කියලා. ඒක දකිනවා අපි දකිනවා මේ ආහාරය ආමාශය දිරවන ආකාරය පවා සුද්දාෂ්ටකයෙන් ඒ සූප කලාපයෙන් වෙන හැටි. ඊතු ධාතුව ඕජෝ ධාතුවත් එක්ක ඒක වෙන හැටි අපි දකිනවා. අපිට ඒ නුවණ තියෙනවා සකස් වෙලා. අපි දකිනවා මේ ගොඩාක් දේවල් මේ ඔබට නොපෙනෙන මායමේ සාමාන්‍ය ඇසකට නොපෙනෙන දෙයක්. ඒ අභිඥාවට දැනෙනවා. අභිඥා ඇසට අසු වෙනවා. මහා ඥානෙට අසු වෙනවා. මේ ලෝක ධාතුවේ අසු නොවන දෙයක් නැති තරම්. ඒ ඥාණයෙන් තමයි අපි මේ සකස් වෙලා ඒ ඥාණයෙන් තමයි අපි ඔබට මේ දේ හෙලි කරන්නේ. මෙන්න මෙහෙම දේවල් වෙන්නේ මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා පෙන්නන්නේ. මහා ඥානය අවදි වෙන අයටයි ඒ හැකියාව පවතින්නේ.
මෙන්න මේ විදිහටම තමයි අපි ඔබට මේ දැන් කියන්න යන්නේ. මරුණට පස්සේ මේ සිත, මේ සකස් වෙන සිත නැවත සකස් වෙන ආකාරය. අතිශයින් ගැඹුරු විෂයක්. බුදුන් වහන්සේ දේශනා කරනවා මේ ගැන කතා කරන එක මේ සීමා කරලා මේ කර්ම විශ්ය කතා කරන්න. බුදුන් වහන්සේ කියනවානේ ඒක අතර නිවන් මාර්ගට අදාළ නැහැනේ. නිවන් මාර්ගට අදාළ වෙන්නේ අර අපි මුලින් කියපු ටික විතරයි. ශුන්‍යතාවය හරහා ලෝභ දේශ මොහ ෂය වෙනවා. ඒ තමයි නිවන් මාර්ගය. නමුත් මේවා පැහැදිලි කිරීමේ හැකියාවකුත් මේ තුල තියෙනවා. මොකද මේ වෙන්නේ කියන එක. මේ චිත්ත ශක්තිය කියන එක කුමක්ද කියන එක. මේක බාහිර නෑ. මේක චිත්ත ශක්තිය ඒ චිත්ත ශක්තිය ස්වභාවයෙන් සංකප්ප වලින් දකින්න. සිත තුළින් දකින්න. දැන් ඔබ හීනයක් දකිනවා. ඔබ හීනේ දකිනකොට හීනේ ඇත්ත වෙලානේ. ඔබ හීන තුල ඉන්නවනේ. හීනේද හිතෙන්නේ නැහැ ඒක බොරු කියලා. ඔබ හීනේ තුල ඉන්නේ ඒක තුල සාමාන්‍ය මේ දැන් ඉන්න විදිහම තමයි ඔබ හීනේ වෙලාවට ඉන්නේ. ඇයි? චිත්ත ලෝකේ ඉන්නේ. චිත්ත ලෝකේ කොතනත් එකයි. ටීවී එක බලාගෙන ඇයි ඔබ අඬන්නේ? ඒ වීදුරු පෙට්ටියේ මොකුත් තිබිලා නෙමෙයිනේ. ඔබේ සිතේ චිත්ත ලෝකේ ඔබ ඉන්නේ. චිත්තේන නීයති ලෝකෝ කිව්වේ ඒකයි. සිත ඇතුලේ ලෝකේ ඔබ ජීවත් වෙනවා. ඔබ ටීවී එකේ අර ප්ලාස්ටික් තිරේ දිහා බලාගෙන හිටියට ඔබේ සිත ඇතුලේ තියෙනවා මේ සැප දුක් විඳින කතාවක්. ඒ නිසා ඔබ අඬනවා. ඔබ hina වෙනවා. අයියේ ඔබට ප්ලාස්ටික් තිරයක් පේන්නේ නැහැ. ඔබට පේන්නේ ඒකේ මිනිස්සු ඉන්න, හොඳ අය ඉන්න, නරක අය ඉන්න. ඔබේ සිත ඇතුලේ තියෙන අර ඔබගේ දත්ත වැඩ කරනවා. චිත්ත. ඒ චිත්ත ලෝකේ ඔබ සැප දුක් විඳිනවා. ඔබට iriසියා වෛරය ඒ තුලත් ඇති වෙනවා. ඒ තුලත් තණ්හා උපදිනවා. ඒ තුලත් රාගය ඇවිස්සෙනවා. ඒ තුලත් ද්වේෂය ඇවිස්සෙනවා. ඒ කියන්නේ ඔබගේ අතුලාන්තේ රාග දේශ මොහ තියෙන්නේ එළියේ රූපවල නෙමෙයි. සිතේ තියෙන්නේ. දැන් ඔබ හීනේ මොකද වෙන්නේ? හීනේදිත් ඕකමයි වෙන්නේ. ඔබේ සිතේ තියෙන්නේ ඒ චිත්ත රූප එළියට එනවා. ඒ චිත්ත රූප තමයි ප්‍රකට වෙන්නේ. ඔබ දකිනවා. ඇස්සරලද පේන්නේ නැහැ. ඇස්වලට නෙමෙයි පේන්නේ, මසසට නෙමෙයි පේන්නේ, චිත්තේට සිතටයි පේන්නේ. දැන් ඇත්ත ලෝකේ මොකද වෙන්නේ? ඇත්ත ලෝකෙත් ඔබට මසසට නෙමෙයි පේන්නේ, මරුණට පස්සෙත් මස් සහ තියෙනවා. ඇයි පේන්නේ නැත්තේ? චිත්ත සිතටයි පේන්නේ. මස් සහ කියන්නේ කැමරාවක්. කැමරාවෙන් ගන්න ෆොටෝ එකක්. මස්සහැට නෙමෙයි පේන්නේ. චිත්ත සිතටයි පේන්නේ. සිත කියලා දෙයක් කොහෙවත් නැහැ. අපි කිව්වා සිත කියලා දෙයක් නැහැ. සකස් වෙනවා, සම්භූත වෙනවා. එක ශක්ති ස්වභාවයක් කියලා අපි කිව්වා. එක ජෙනරේට් වෙනවා කියලා කිව්වා. එක ස්පාර්ක් එකක්. එක ධ්වනියක්. එක කම්පනයක්. එක තරංගයක්. චිත්තයක්. එහෙම දෙයක් ලෝකේ කොහෙවත් නැහැ. ඇයි සකස් වෙලා නැති වෙනවා. අවුත්වා සම්භූතං උත්වානම් භවිස්සති කිව්වේ ඒකයි. පෙර නොතිබීමට ගත්තා, ඉතුරු නැතිවම නිරුද්ධ වුණා. එතනම හටගෙන නිරුද්ධ වෙනවා. මේ ස්පාර්කයක්. දැන් ඔබ බලන්න. ඇහැ කියන්නේ කණ්ණාඩියක් කියලා හිතන්න. දැන් කණ්ණාඩියට රූප වැටෙනවානේ. කණ්ණාඩිය ඇතුලේ ඔබට පේනවනේ දැන් එළියේ තියෙනවා වගේම. නමුත් කණ්ණාඩියේ ප්‍රතිබිම්බයනේ පේන්නේ. කණ්ණාඩිය ඇතුලේ මොකුත් නැහැ. ඔන්න ඔකම තමයි. දැන් ඇහැ ස්පාර්ක් වෙනව නේද ආලෝකයට. දැන් ආලෝකයක් නැතුව පේන්නේ නැහැ. ආලෝකයක් තිබුණේ පේන්නේ. ඒතකොට ඇහැ දැන් මේ කණ්ණාඩිය ආලෝකයක් කරනම මේක ටක් ගාලා ස්පාර්ක් වෙනවා, ප්‍රසාද වෙනවා. ඒක තමයි ප්‍රසාද වෙනවා කියන්නේ. අනේ ස්පාර්ක් එක ෂෝට් එකක්. ස්පාර්ක් එකක්. ඒක තමයි සිත, වර්ණ සිත. ඕකම තමයි ශබ්ද සිත වෙන්නේ toy විදියටමයි. ශබ්දට ස්පාර්ක් වෙනවා. ස්පාර්ක් වෙන්නේ සෙන්සර්ස්. සෙන්සර්ස් කියන්නේ මොනවද? දැන් ඔය වාහනේ සෙන්සර්ස් තියෙනවා. මොන හරි දෙයක් වැදුනම සද්දයක් එන්නේ. ඔන්න ඔය වගේ ශබ්දට ස්පාර්ක් වෙන්නේ කර්ණ සංකේ. එතන අපි කියනවා කන කියලා. දැන් වර්ණයට ස්පාර්ක් වෙන්නේ අපේ චක්කු විඤ්ඤාණය. දැන් අපි කියනවා ප්‍රසාදේ. නැත්නම් අපි කියනවා ඇස කියලා. එතකොට ඒ වගේ තමයි ගන්ධයට ස්පාර්ක් වෙන්නේ. දැන් ඇහැට සුවඳ පේනවද? සුවඳ දැනෙනවද? ඇහැට රස දැනෙනවද? ඇහැට ශබ්ද දැනෙනවද? නෑ. අන්න එකකට එකක් වෙනස් මේ සෙන්සර්ස්. ස්පාර්ක් වෙනවා. ස්පාර්ක් වුණා මොකද වෙන්නේ? ඒ ස්පාර්ක් එකෙන් කරන්ට් එකක් එනවා. ස්පාර්ක් එකෙන් ශක්තියක්, ධ්වනියක් උපදිනවා. අනේ ධ්වනිය තමයි සිත කියන්නේ. සිත කියලා එකක් කොහෙවත් නැහැ.
ඇයි ආලෝකයක් නැතුව වර්ණසිත නැහැ. එහෙනම් ආලෝකය නැතුනොත් දැන් ඔය ඒතකොට වර්ණසිතකෝ වර්ණසිත හටගෙන නැති වෙන එක. පවතින එකක් නැහැ. පවතින සිතක් කොහෙවත් නැහැ. දැන් මේ ෂනේ වේගي මේක අතිශය විශාල වේගයකට අසු වෙලා තියෙන්නේ. ඔබට කාටුන් එකක් පේන්නේ චිත්‍ර ගොඩාක් එහෙම පෙරලලානේ. ඔබ බලන්න මුලින්ම කාටුන් හදනකොට අර පිටු 200 පොතේ අපි පුංචි කාලේ රූපයක් ඇඳලා පිටුව ඒ පොතේ පිටු ටික පෙරලගෙන යනකොට අපිට පේනවනේ දුවන ළමෙක්. අන්න ඒ විදිහටනේ කාටුන් වෙන්නේ. පින්තූර ගොඩාක් වේගෙන් වැටෙනවනේ. එතකොටනේ ඒ අපිට පේන්නේ මේ කාටුන් එකක්. එතකොට එතන මේ මිනිස්සු දුවනවා කතා කරනවා hina වෙනවා පේනවනේ. එතකොට ඒක ඇවිල්ලා චිත්‍ර ගොඩාක් වැටිලා නෙවෙන්නේ. ඕක තමයි චිත්ත වීති කියලා බුදුන් වහන්සේ පෙන්වුවේ. සිත හැදුනෙත් එහෙමයි. ඔය සිත හැදුණු විදිහටමයි කාටුන් එක හදලා තියෙන්නේ. ඒකයි සම්පටිච්ඡන සම්තිහන වොත්තපන ජවන් කියලා ජවන් හතක් දාලා චිත්ත වීති එක චිත් පෙන්වුවේ චිත්තක්ෂණ 17ක් කියලා. දැන් ඔය සිත හැදෙන හැටි කිව්වේ. හැබැයි ප්‍රසාදේ එන්නේ රූප කලාප 54ක්. අර වගේ මේක ගොඩාක් ගැඹුරට යනවා. ඒ විෂය අතිශයින් ගැඹුරුයි. ඒක කිව්වම ගොඩක් අයට තේරෙන්නේ නැහැ. රූප කලාප 54ක් කොහමද රූපයක් හැදෙන්නේ? රූප කලාප 54ක් හැදෙන හැටි ඒක අතිශයින් ගැඹුරුයි. ඒ තමයි ශක්තිය ඒකක අපි කිව්වොත් වෙනින් විදිහකට. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියලා සතු සමුට්ටාන වලට බෙදලා ඒකෙන් අරගෙන කම්මචිත්ත ඍතු ආහාර කියලා කලාප 54ක් හැදෙන හැටි අරගෙන මේක කොහොම බෙදුවද කියලා අපිට තේරෙන්නේ නැහැ. නමුත් මේක ඇත්තටම ඒක මේ විදිහට වෙනවා. ඔබේ එක ප්‍රසාද රූපයක ඒ ප්‍රසාද චිත්ත රූපයක් හැදුණු හැටි ඒ කිව්වේ. දැන් මෙතන අපිට මේක දැන ගැනීම තුළ මහා විද්‍යාවක් තියෙනවා. නමුත් අපිට වැදගත් වෙන්නේ මේ දුකෙන් මිදෙන එකයි. මේ සත්‍ය අපි දැන් පාවිච්චි කරන්න ඕනේ. අපි ගලපන්න ඕනේ අපේ සිතට එන මේ අරමුණු වලට. ඒ වගේම අපි මේ දැන් මේ මොහොතේ වෙන සිද්ධියට. දැන් අපිට ලෝකයක් තියෙන්නේ කොහොමද? දැන් අපි කියනවා මේ සත්‍ය අවබෝධ වෙනකොට ඒ ෂණයම හැම ෂණයම ඇති වෙනව නැති වෙනව සම්මුතිය තුල දැන් සිතුවිල්ලක් තමයි මරණය කියන්නේ. මරණය කියලා එකක් නැහැ. මිනිස්සු කියනවානේ දැන් මරණ ඒ ඔක්කොම ශබ්ද භාෂාව සම්පූර්ණයෙන්ම බොරුවක්. ওই භාෂාවේ තියෙන හැම වචනයක්ම අපි හදපුවා. ඕකේ හදලා තියෙන්නේ බාහිර තියනවා කියලා අරගෙන. නමුත් බාහිර කිසිම දෙයක් නැහැ. ওই භාෂාව හදලා තියෙන්නේ බාහිර තියනවා කියලා අරගෙන. ඇත්ත නැත කියන අන්ත දෙකේ මධ්‍යම පුරුෂ ප්‍රථම පුරුෂ උත්තම පුරුෂ කියලා අරගෙන භාෂාව හැදෙන්නේ. ওই භාෂාව බොරුවක්. භාෂාව බොරුවක් මිත්‍යාව අතරම දෘෂ්ටියක්. මරණය කියලා අපි හදාගත්ත සම්මුතිය තුළ අපි දැන් ඒකට පණ දීලා තියෙනවා. මේ තමයි මරණය. අපි දැන් මේක තමයි මරණය. නමුත් මේ ෂණය හැම ෂණයෙම මැරෙනවා. හැම ෂණයෙම මේ සිත ඇති වෙනව නැති වෙනවා. එක දවසක් විතරද ඔක වෙන්නේ? නෑ. හැම ෂණයෙම එකයි කිව්වේ බුදුන් වහන්සේ මේ මරණානුස්සතිය වඩනවා නම් ඒ මරණානුස්සතිය වඩන කෙනා මේ එක මේකට අපි කියන්නේ බුදුන් වහන්සේ කියන විදිහටම කියනවා නම් මේ උඩට ගත්ත හුස්ම බින්ද යටට දාන්න කලින් මරණානුස්සතිය දකින්න ඕනි කියලා නැති වෙනවා කියලා. අර කටට ගත්ත දේ ගිලින්න කලින් නැති වෙනවා කියලා. මරණානුස්සතිය ඒ තරම් එක්ෂණික සිතක උදේවැය දකින්නාට සම්මුතිය තුල මරණය හමු නොවේ කිව්වේ ඒකයි. ෂණේක මරණය තමයි බුදුන් වහන්සේ කියන්නේ දකින්න කියලා. ෂණේ කියන්නේ ඕක. ඒකයි ෂණ සම්පත්තිය කියන්නේ. ෂණ සම්පත්තිය කියන්නේ ඕක දකින්න සම්පත්තියක් තියෙනවා. ඒක මහා සම්පත්තියක් දැකීම. අතරම මරණය ජයගත්ත වෙනවා ඕක සත්‍ය දකින්නකොට. එතකොට මොකද වෙන්නේ? මරණයක් නැති වෙනවා ඒ කෙනාට. එතකොට මොකද වෙන්නේ? සදාතනිකයි. ඒ චිත්ත ස්වභාවය චිත්ත සත්‍ය ඒ විශ්ව සත්‍යය මෙයාට සමාන වෙනවා. ඒ සමාන වුණු මොහොතේම ඔහුට දැනෙනවා සදාතනිකයි කියලා. මේක මහා ගැඹුරුයි අපි ටිකක් ඒක ඉක්මන් වුණා වැඩි ඔබට කිව්වා. නමුත් මේකයි සිද්ධ වෙන්නේ. මේ ෂණය මේ දැන් මේ මොහොතේ මේක සිද්ධ වෙනවා. ඒකයි සාන්දිටික ධර්මයක් කිව්වේ.
සාන්දිටිකෝ අකාලිකෝ ඒපස්සිකෝ ඕපනයිකෝ පච්චුප්පන්න ධර්මයක්. ප්‍රත්‍යුප්පන්න නැති වෙන ධර්මතාවයක්. වෙන එකක් නැහැ. ඒක ඇති නැති වෙන කතාව අපි කියන්නේ. මේ ධර්මතාවය කියන්නේ ඕකටයි. වෙන එකක් නැහැ. පවතින දෙයක් කියලා දෙයක් නැහැ කිව්වේ ඒකයි. මේකේ සංකල්ප නැහැ. දෙයක් කියලා දෙයක් නැහැ. එකම එකයි මේ ලෝකේ තියෙන්නේ පරම සත්‍ය. මොකද්ද? ඇති වෙන නැති වෙන ස්වභාවයේ. එහෙම නැත්නම් අනිත්‍යයි. අනිත්‍ය කියන්නේ ඕකටයි. පච්චුප්පන්න ධර්මයක් කිව්වේ එකයි. ප්‍රත්‍ය උප්පන්න ඇති වෙන නැති වෙන එකම තමයි ප්‍රත්‍යුප්පන්න කියන්නේ. ඇති වෙන නැති වෙන ධර්මය දකින්න කියන්නේ. පරම සත්‍ය කියන්නේ ඒක තමයි. සදාතනික සුවය කියන්නේ ඒ දැකීම තුළ තුලේ සත්‍ය බවට පත්වීම ආත්ම දෘෂ්ටිය බිඳ වැටීම තුළයි සිද්ධ වෙන්නේ. ආත්ම දෘෂ්ටිය කියන්නේ මේ ආත්ම දෘෂ්ටියමයි මායя කියන්නේ. මායя කියන්නේ මරණා කියන එකනේ. මරණය කියන එක නැහැනේ දැන් මෙතන. ඒතකොට මායя ජය ගන්නවා කියන්නේ ඒක තමයි. අන්න මච්චු රාජා නපස්සති. අත්තානුදිට්ඨි හුහච්ච මච්චු රාජා නපස්සති කියුවේ ඒකයි. ආත්ම දෘෂ්ටිය බිඳ වැටුණු තැන මායයට තැනක් නැහැ කියුවේ ඒකයි. ශුඤ්ඤතෝ ලෝකං අවේකස්සු මොග රාජ්‍ය සදා සතෝ අත්තානුදිට්ඨින් වූහච්ච මච්චු රාජා නපස්සති. මොග රාජ හැම කල්ලි ලෝකේ ශුඤ්ඤ ලෙස බලව. මේක කිසිවක් නැහැ කියන එකයි කියන්නේ. ඒක දකිනම් මායя ජය ගන්නවා. මච්චු රාජා නවසති. මායයට තැනක් නැති වෙනවා. මේ මහා ධර්මතාවයක් තමයි ඔබට ඉදිරිපත් උනේ. නමුත් අපිට ඔබට මේ එදිනෙදා ඔබගේම අත්දැකීම් එක්කලා පෙන්වන්න ඕනකම තිබුණා මේ ශුන්‍යතාවය කියන එක සිත නෙමෙයි කියන එක සිතුවිලි නොවෙන්නේ කොහොමද කියන එක සිහිය වෙනයි කියන එක මේ අපි ගිය පාරේ ගැන හිමීට පැහැදිලි කරගෙන ආවා. හිමීට පැහැදිලි කරගෙන ආවේ ඔබටම ඔබේ මට්ටමට අවබෝධ කරගන්න පහසු වෙන්න. නමුත් අද අපාතින් සිද්ධ වුණේ මහා ගැඹුරු දෙයක් එළියට ඉස්මතු වුණා. ඒක අභිඥා ඥානට එන දේ තමයි ඉස්මතු වුණේ. ඒක ඔබගේ සකස් වීම තුළයි සිද්ධ වෙන්නේ නැත්තේ. ඉතින් ඒ ස්වභාවය තුළ ඉස්මතු වුණා. ඒ ස්වභාවය තුළ ඔබට දැන් ඒ අසන්න ලැබෙවි. නමුත් මේකේ ප්‍රායෝගික පැත්ත වැදගත් වෙන්නේ. අපි ඒක නැවත නැවතත් කියන හේතු තියෙනවා. ඔබට මේක දැනුමක් වෙනවා. එතකොට තවත් ඔබගේ ආත්ම දෘෂ්ටිය වැඩි වෙනවා. ආත්ම දෘෂ්ටිය වැඩි වුණොත් ඔබගේ ආත්මයේ මිදීම සිද්ධ වෙන්නේ නැහැ. එහෙම වුණොත් ඔබ දුකේමයි වැටෙන්නේ. ඔන්න ඔතනයි අපිට ඔබට කියන්න ඕනි තැන තියෙන්නේ. ඔබ කියනවා නම් මමයි මේක කරේ, මමයි අරක කරේ, මට මේක තියෙනවා, මට අරක තියෙනවා. ඔබගේ ආත්ම දෘෂ්ටිය වැඩි වෙලා. ඔබට බෑ මිදෙන්න. ඔබ දුකේ ඉන්නේ. ඔබ දුක් විඳිනවා. ඒ නිසායි ඔබ හඬන්නේ. ඒ නිසායි ඔබ වැළපෙන්නේ. අයි ඔබට දෙයක් තියෙනවා. ඒ ඔබ ඉන්නවා. ඔබ ඉපදෙනකොට ඔබට නමක් තිබුණේ නැහැ. සමහරට මාසයක් යනකොට නමක් දාලා නැහැ. දැන් ඔබ හිතන් ඉන්නවා මම තමයි නුවන්, මම තමයි කපිල, මම තමයි ධනුෂ්ක. මේගොල්ලෝ ආඩම්බරයෙන් උදම් මනනවා නමක් කියාගෙන. නමුත් ඒක ඇත්තද? ඔක්කොම බොරු. ඒව දෘෂ්ටි. දෘෂ්ටි කාන්තාරේ ඔබ අතරමං වෙලා අවසානයේ එහෙම කෙනෙකුත් නැහැ. ඔබට උරුම වන්නේ දුක පමණයි. ඔය දෘෂ්ටිය තුළයි ශක්තිය තියෙන්නේ. ඒ ශක්තිය තුළයි නැවත සකස් වීමක් තියෙන්නේ. හැබැයි මේ අවබෝධය තුළ නැවත සකස් වීමක් නැහැ. නැවත ඔබ උපදින්නේ නැහැ. නැවත ඔබට උපතක් නැහැ. කොහොමද ඔබ හිතනවාද ඔය කියන දිව්‍ය ලෝකයක් එළිය කොහෙද තියෙනවා කියලා? එහෙම දෙයක් නැහැ. හේතුන් පටිච්ච සම්භූතා හේතු නිරුද්ධා නිරුද්ධති කියන එක තවත් ගැඹුරු පරයයක් තියෙනවා ඔබට පැහැදිලි කරන්න. තවත් ගැඹුරු පරයක් තියෙනවා. අපි හැමදාම ඒ ටික කියලා ඒක නොකිය ඉන්නවා. දවසක් ඒවි ඔබ ඒකට සුදුසු වෙන එදාට අපි ඒ පරයය පැහැදිලි කරනවා. මොකද්ද මේ කියන්නේ? මොකද්ද මේ පරයය? තියෙනවා ඔබට පැහැදිලි කරන්න කාරණාව. ඒක දැන් කිව්වොත් ඔබ මේ නිවන් මඟ අවුල් කරගන්නවා. මේ අභිඥාවෙන් දකින කාරණා ඒකයි බුදුන් වහන්සේ කියන්නේ ඊතු නියාම, කම්ම නියාම, බීජ නියාම, චිත්ත නියාම කියලා ඒව නියාම ධර්ම කළා. ඉන් එහාට කර්ම විශේෂවත් කතා කරන්නේ නැහැ.
උන්වහන්සේ බුදුන් වහන්සේ දේශනා කරන්නේ නිවන් මඟට අවශ්‍ය ටික විතරයි. අන්න අර ටික කිව්වොත් මේ ටික පැටලෙනවා. ඒක නිසායි අපිත් ඒ ටික නොකිය ඉන්නේ. නමුත් අපිට කියන හැකියාවක් තියෙනවා. අවබෝධ වෙලා ඕනම දෙයක් පැහැදිලි කර හැකි. කොහොමද ඔබට සිද්ධ වෙන්නේ? කොහොමද ඒක වෙන්නේ කියලා. හැම ෂණේම ඇත්තටම යමක් සිද්ධ වෙනවා. ඒකට හේතුව ධර්මතාවයම ඇති වෙන නැති වෙන ධර්මතාවයමයි. ඒ ධර්මතාවයේ තුල ඒ කියන්නේ තියෙන දෙයක් නැහැ. එහෙනම් තියෙන දෙයක් නැහැ කියන්නේ යමක් වෙනවා කියන එකයි. දැන් ඔබට පැහැදිලිද හැම ෂණේම යමක් වෙනවා. ඔබ මේ ධර්මය අවබෝධ නොකළොත් ඔබට නැවත සකස් වීමට හේතු දැන් සකස් වෙනවා. අන්න ඒ ටික විතරක් අපි කියනවා. නැවත ඔබ පණුවෙක් වෙන්නත් හේතු තියෙනවා. ඒක කියන්න පුළුවන් පැහැදිලිවම. ඔබ කකුසි වලේ පණුවෙක් වෙලා උපදින්නේ කොහොමද කියන්නේ. ඔබ එහෙම වෙනවා. ඔබ මේ කියන හැම දෙයක්ම ධර්මයේ තුල පැහැදිලි කරන්න හැකියාවක් තියෙනවා වෙන හැටි. ඉතින් ගැඹුරු විෂයක්. අවබෝධ කරගත්තොත් ඔබ සත්‍ය අවබෝධ කළොත් ඔබට දුගතිය මිදෙන්න පුළුවන්. ඔබට සදාතනික සුවයටපත් වෙන්න පුළුවන්. ඔබ කිසිදා දුකකට වැටෙන්නේ නැහැ. නැවත ඔබ දුගතියක උපදින්නේ නැහැ. මේ පරම සත්‍ය අවබෝධ කළොත්. ඒ පළවෙනි අඩිය තමයි බාහිර ඇත්තක් නෙමෙයි කියන එක. මෙසේරම සිතක සකස් වෙන්නේ කියන එක. ඕක දැක්කොත් ඔබ සෝවාන් වෙනවා. එතනට හිත ගන්න, හිත ඇතුලේ ගින්න නිවා ගන්න. ගින්නක් තියෙනවා, ඒ ගින්න දැල් වෙනවා. ඒ නිවෙන්න නම් සිත ඇතුලේ ගින්නක් තියෙනවා. ඔබටම දැනෙනවා. ඒ නිවීමයි නිවන් දකින්නවා කියන්නේ. මේ සත්‍ය කෙනෙකුට අවබෝධ වෙනකොට ඒ ගින්නයි නිවෙන්නේ. ඒක තුල ශක්තිය අර කරන්ට් එකක් තියෙනවනේ, කරන්ට් එකේ වොට් ගානක් තියෙනවා. අපි කියනනේ වොට් 250 වොට් 100 ඔය වගේ ඔබගේ මේ ශක්තිය, සිත සකස් වෙන තියෙන ශක්තිය වොට් ගාන අඩු වීගෙන එනවා. ඒක නිසා ඔබ සැහැල්ලු සුවයක හැමතිස්සෙම පසු වෙනවා. කම්පණය වෙන්නේ නැහැ. ඒකයි ඒ සුවය දැනෙන්නේ. එයයි ලෝතුරු සුවයට ඒ ශක්තිය නැතිවීම තුලයි සිද්ධ වෙන්නේ. දැන් ඔබට පැහැදිලි ටිකක්. එහෙනම් මේ විඥාන ශක්තිය කියලා සිත් ශක්තියක් නැති වීගෙන යන ස්වභාවයක එකක්. ඕව පැහැදිලි කරනවා කියන්නේ. ඒක හේතුඵල ධමයක් තුලයි සිද්ධ වෙන්නේ. ඒ හේතුඵල ධම අවබෝධ කිරීම තුල ඒ හේතුඵල ධමම සිද්ධ වෙන ආකාරය දැකීම තුල නිෂ්ප්‍රභා වෙනවා. හේතුඵල ධම දැකීම තුල හේතුඵල ධම නිෂ්ප්‍රභා වෙනවා. නැවත සකස් වෙන්නේ නැති වෙනවා. ඒකයි පටිනිස්සග්ගානුපස්සී විහරණයට යනවා කියන්නේ. ආසවක්ඛ්‍ය ඥානය කියන්නේ තමන්ට ඥානය සකස් වෙනවා ආශ්‍රව කෙලෙස් ශේවිගෙන යනවා. ඉපතුණු දවසේ ඉඳලා මේ වෙනතක්ම ඔබගේ කෙලෙස් තියෙනවා රැස් වෙලා. බාහිර තියෙනවා කියලා ගත්ත ඒ තණ්හා මාන දිට්ඨි තුල ඔබගේ ඒ ශක්තිය ඒකකයක් විශාල විදියට හැදිලා තියෙනවා. අනේ ඒකකේ තමයි මේ යන්නේ අඩු වෙලා සත්‍ය අවබෝධ වෙනවත් එක්ක. ඒ තුල ඒක අඩු වෙන බව දැනෙන ගතිය තමයි ආසවක්ඛ්‍ය ඥානය කියන්නේ. ආශ්‍රව කෙලෙස් ඡය වෙන බව දැනෙන ඥානයයි ආසවක්ඛ්‍ය ඥානය කියන්නේ. ඒ බුදු කෙනෙක්මයි ලෝකෙට හෙළි කරේ. ඒ තාක් කිසි කෙනෙක්ට හම්බුනේ නෑ මේ සසර දුකෙන් මිදෙන්න ක්‍රමයක්. අනේ ක්‍රමේ තමයි උතන තියෙන්නේ. ආසවක්ඛ්‍ය ඥානෙ තමයි බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන්නේ. විදර්ශනාවේ ඒ විදසුන් නුවණ හරහා පෙන්වන්නේ ඒ මහා ප්‍රඥාවට ගෝචර වෙන්නේ ඔය ආසවක්ඛ්‍ය ඥානය. ඒ අවදි වීමත් සමග ඔහුගේම සත්‍ය අවබෝධය තුලයි අවදි වෙන්නේ. ඒ අවදි වීමත් සමගම කෙලෙස් ආශ්‍රෝෂයෝගිගෙන යනවා දැනෙන්න ගන්නවා. ඒ තුල සාන්ත සුවයටපත් වෙනවා, සදාතනික සුවයටපත් වෙනවා දැනෙන්න ගන්නවා. ඒක ඥානෙටයි හසු වෙන්නේ, සිතුවිල්ලක් නෙමෙයි. ඥාන කියන්නේ සිහියයි නුවණයි. තව ටිකක් වැඩි වෙනතර ඥානෙ තව ටිකක් ගැඹුරින් ගැඹුරට ඥානය වර්ධනය වෙලා අභිඥා බවටපත් වෙනවා කියන්නේ ඒ ඥානෙම තමයි යන්නේ ගැඹුරට. දැන් අපි උදාහරණයක් කිව්වොත් ඔබට දැන් කේන්ති ගියා කියලා හිතන්න. එතකොට කේන්ති ගියේ සිතක්. ඔබ දැන් මොන හරි රසයි කිව්වොත් ඒක සිතක්. ඒක සිතුවිල්ල.
එතකොට ඔබට ওই දැනෙන සිතුවිල්ල අපරාධේ මන්ට කේන්ති ගිහිලා මං ඒ වෙලාවෙ හිටියේ මට එමුනේ කියලා ආයි සිහියටයි දැනෙන්නේ. දැන් ඔබට දැන් කේන්ති ගිහිලා ඉන්න බව සිහියට දැනෙනවා. හොඳට බලන්න මේ සිතේ ස්වභාව දෙකක් නැද්ද කියලා. සිතුවිල්ල තමයි කේන්ති ගිය එක. හැබැයි එහෙම කේන්ති ගිහිලා ඉන්න බව දැනෙන එක තමයි සිහිය කියන්නේ. ඒකයි ඥානයේ පැත්තට යන්නේ අවදි වෙලා. ඒක අවදි වෙන්නේ තමන්ගේම මේ ධර්මය තුළ මේ ධර්මයේ දැකීම තුළයි. මහා නුවණින් දකින්න ඕනි. එතකොට මේ නිවන් දකින්නේ මේ සසර දුකෙන් මිදෙන මෙන්න මේ ඥානයේ හරහායි. ආසවක්ඛ්‍යා ඥානවදී වීම හරහායි. ඒකයි පුබ්බේනවාසානුස්සති ඥානයත් මෙතනදී ඒකට උදව් වෙනවා. චුතුප්පාත ඥානයත් උදව් වෙනවා. ඒකයි ත්‍රිවිද්‍යා පහළ වෙනවා කියන්නේ නිවන් මාගේ යන කෙනාට. මේ ටික අදට ඔබට ප්‍රමාණවත් කාලේ මෙහෙම කියාගෙන යන්න පුළුවන් ඔබට අසන්න ලැබුණා අපි පැය 14ක් මේ විදිහට එක දිගට එහෙම කරගෙන යනවා. හවස ඉඳලා ආයි ගව දවසේ එළි වෙනකන් ආයි දවල් වෙනකන් කියනවා මොනවා කියනවද කියලා සමහරට කෙනෙක් අහයි. නමුත් ඒ දේශනා ටික ඔබ අහුවා නම් ඔබට තේරෙයි ආරම්භයේ සිට අවසානයේ දක්වා නිවන් මගටම පැකේජ් එකක් වගේ පැය 14 දේශනයක් මොහු ඉදිරිපත් කරලා තියෙනවා කියලා. කෙනෙක් පුජ්‍යලයක් කරා කියලා හිතන්න එපා. ඒක මේ විශ්ව ධාතුව තුළ ඒ ස්වභාවයක් තුලයි සිද්ධ වෙන්නේ. ඔබට තාම මේ ගැන අවබෝධයක් නැහැ. අපි අවබෝධයෙන් යුතුවයි මේ කාරණා ඉෂ්ට සිද්ධ කරන්නේ. ඒක නිසා එතන කරන කෙනෙක් නැහැ. මේ බාන කියන්නේ කෙනෙක්ද? නැහැ. මේ සබදාම්. මේක කෙනෙක් පුජ්‍යලයකට දාන්න යන්න එපා. මේක සබදාම්. මේක තව කෙනෙක්ට අහනකොට එයාට තවත් ඒවා හිතෙනවා. ඊට පස්සේ එයාත් කියනවා. ඊට පස්සේ තව කෙනෙක්ට අහනකොට එයාට තවත් ඒවා හිතෙනවා. එයාත් කියනවා. මේක ෆ්‍රීකවන්ස් එකක්. මේක ටියුන් වෙනවා. හැමෝගෙම ෆ්‍රීකවන්ස් එක අර තරංගය ඇල්ලුවම කියන්නේ හැමෝම සිරස ඇල්ලුවා වගේ මේ ටික අහු වෙනවා. ඒ අහු වෙන හැමෝම සසර දුකෙන් මිදෙනවා. ඒකයි මේක ෆ්‍රීකවන්ස් එකක් කියන්නේ. කෙනෙක් පුජ්‍යලෙක් නැහැ. එතකොට එතනත් එයාත් කියනවා. එතකොට එයා කියන්නේ එයා පුජ්‍යලෙක්ද නැහැ. එතකොට එයාත් ෆ්‍රීකවන්ස් එක ටියුන් කළා. ඔබ දකින්නනේ සුපර්ස්ටාර් වැඩසටහන්. ඔය පුංචි ළමයි ලොකු අයගේ ඒ සොරෙන් මේ තාලෙටම කියනවනේ. ඔබ හිතනවාද ඒක පුංචි ළමයා කියනවා කියලා? නෑ. එයාගේ විඥාන ධාතුව තුළ ශක්තිය ඒකකයේ තුළ සකස් වෙනවා අර තිබුණු ෆ්‍රීකවන්ස් එක. ඒ ෆ්‍රීකවන්ස් එක තරංගයේ මේ පුංචි දරුවගේ විඥාන ධාතුවේ ශක්ති ස්වභාවය තුළ ෆ්‍රීකවන්ස් එක තුළ රේඩියෝ එක වගේ ටියුන් වෙනවා. ඒ ෆ්‍රීකවන්ස් එකයි මේ ෆ්‍රීකවන්ස් එකයි ටෙලිවිච් ගම මේ පුංචි දරුවා ඒ විදිහටම සද්ද සින්දුව කියනවා. ඕක කවුරුත් කරන එකක් නෙමෙයි. විඥාන ධාතු වල තියෙන සිස්ටම් එකේ සිද්ධ වෙනවා. ඒක ලොකු අයටත් සිද්ධ වෙනවා පොඩි අයටත් සිද්ධ වෙනවා. ඕනම කෙනෙක්ගේ විඥාන ධාතුව ශක්ති ස්වභාවයක් ටියුන් කරන්න පුළුවන් ඕනම දෙයකට. මේක විද්‍යුත් මෙවලමක් වගේ. මේක හොඳට මේක සවිඥානික මනසකින් දකින කෙනාට මේක තේරෙන්නේ නැහැ. අවිඥානික මනසකටයි දැනෙන්නේ. ඒ කියන්නේ ආත්ම දෘෂ්ටි අයින් කරලා දකින්න ඕනේ. එතකොට මේ ඔක්කොම සේරම තේරෙන ගන්නවා. මිත්‍යා දෘෂ්ටියෙන් ඉන්නකම් බෑ. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ එයා ආත්ම දෘෂ්ටියෙන් ඉන්නේ එයාට බෑ. එයා එකෙන් මිදෙන්න ඕනේ. මිදුනොත් මේ සේරම ෆ්‍රීකවන්ස් වගේ තමයි දැනෙන්නේ. එතකොට මේ පුජ්‍යලව නැහැ. මේව ධෝනි මේවා අමුතු විදිහට මේ සිතුවිලි කියන ඒවා එතකොට ශබ්ද විතරයි මේවා අමුතු විදිහට දැනෙන්නේ. පුදුම වෙනසක් වෙනවා. පරම සත්‍ය කියන එක ඔබ හිතන්න එපා මේ පුංචි දෙයක් නෙමෙයි. පුංචි දෙයක් නෙමෙයි ඔබ සබහාදහමම බවට පත් වෙනවා. ඒ සබහාදහමයි ඔබයි කියලා දෙන්නෙක් හම්බ වෙන්නේ නැහැ. ඔක්කොම සමාන වෙනවා. කියන්නේ මුළු විශ්ව ධාතුවම බවට පත් වෙනවා. මරණයක් තියනවා නෑ. එයා මැරලා ඉවරයි. ආත්ම සංකල්පය තුල ඔතන තියෙන්නේ ආත්ම සංකල්පේ බිඳ වැටිච්ච ගමන් මැරලා ඉවරයි. දැන් මේ ඇවිල්ලා බෙල්ල කපලා එයා hina වෙන්නේ. ඇයි? එයාට එහෙම දෙයක් නෑ. එයා මුළු විශ්වයම එක වෙලා. එයා මැරලා ඉවරයි. ආත්ම දෘෂ්ටිය තුලයි තියෙන කෙනෙක් කියන අදහස නැති වෙන ගමන් එයා සම්පූර්ණ ටැලි වෙන මුළු විශ්වයටම. ඒකයි සදාතනික සුවයටපත් වෙනවා කියන්නේ. දැනුන්නේ නැහනේ. ගැඹුරට යන්න ඕනි තව ටිකක්. එතකොට ඔබට දැනේ. මහා ගැඹුරක් තියෙන ධර්මයක් මොහු දේශනා කරනවා. ගම්බීර අර්ථ ඒ පරමෝ ශ්‍රී සද්ධර්මයේ පහසුවෙන් පොඩ්ඩියා බලලා එහෙම දේශනා කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ පරම සත්‍ය සත්‍යමයි. කිසි කෙනෙකුට කිසිදාක ඒ බොරු කළ නොහැකි. මෙලොව ඇත්තේ සත්‍ය පමණයි. තෙරුවන් සරණයි.
කට